ලක්විරෝ දායකත්ව ධර්මදේශනය සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, ඔබත් මමත් මේ මනුස්ස ලෝකේ ඉපදුනා. අපි මේ මනුස්ස ලෝකේ උපදිද්දී තවත් පිරිසක් තිරිසන් ලෝකේ උපන්නා. ඒ වගේම තවත් පිරිසක් පෙරේත ලෝකවල උපන්නා. ඒ වගේම තවත් පිරිසක් නිරේ ගියා. ඒ වගේම තවත් පිරිසක් දෙවියන් අතර උපන්නා. තවත් පිරිසක් බ්‍රහ්මයන් අතර උපන්නා. මේ කොහොම කොහේ ඉපදුනත් පින්වත්නි, ඉපදුණු සියල්ලන් හට ලැබෙන එකම දෙයක් තමයි, ඉපදුන කෙනා හට උරුම වන එකම දේ තමා මරණය කියන එක. අපි මේ මනුස්ස ලෝකේ උපදිනකොට අපි මරණයත් එක්ක අත්වැල් බැඳගෙන ආවේ. මනුස්ස ලෝක කෙනෙක් උපදිනකොට එයාට ජරා මරණ කියන දෙක ඒකාන්තයෙන්ම උරුම වන දෙයක්. එතකොට පින්වත්නි, මේ ජීවිතයත් එක්ක මරණය පැමිණීම කියන කාරණේ කොයිතරම් සත්‍යයක්ද කියලා බලන්න. ඒ මරණය කියන දෙයට ಜಾති ભેදයක් නැහැ. එයා මොන જાතියක වුණත්, එයා සිංහලද, එයා මුස්ලිම්ද, දෙමළද, කොමන જાතියක වුණත් මරණය කියන එක උරුම දෙයක්. එයා කොමන ආගමක වුණත්, එයා බෞද්ධද, ක්‍රිස්තියානිද, එයා කොමන ආගමක වුණත් මරණය කියන එක උරුම දෙයක්. ඒ වගේම කොළමල ભેදයක් මේ මරණය කියන දෙයට නැහැ. එයා මොන කුලයකද කියලා මරණය විසින් බලන්නේ. මරණය කියන දේ හැමෝටම උරුම දෙයක්. ඒ වගේම ධන නිර්ධන ભેද, උගත් නූගත් ભેද, මේ සියලු දේ කොහොම වුණත් මරණය ඒ සියලු දෙනා කලා පැමිණෙනවා. එතකොට පින්වත්නි, වදයට නියම වූවෙක් කරා ගත වෙන මොහොතක් පාසා වදක දිනය ලංවෙන්නාසේ උපන් සත්වයා කරා මරණයමයි ළඟමින් පවතින්නේ. මරණයට නියම වූවෙක් වදකයට නියම වූවෙක්ට දින ලං වෙනවා වගේ, මරණ දණ්ඩනය නියම වූවෙක්ට දින ලං වෙනවා වගේ අපි මේ ගත කරන දවසක් මොහොතක් පාසා අපි එක රැයක් පහන් කරලා පහවදා උදෑසන අවදිනකොට අපි දවසකින් මරණයට ලං වෙලා, ඒ විදිහට දවසින් දවස උපන් සත්වයා මරණය කරාම ලං වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත්නි, සබ්බේ සත්තා මරිස්සන්ති මරණං තං ජීවිතං. සියලු සත්වයෝ මැරියන්නාහ. මේ ජීවිතය පවතින්නේ මරණයතෙක් පමණයි කිව්වා. බලන්න එක කොයිතරම් සත්‍යයක්ද කියලා. මේ ලෝකේ උපන් සියලු සත්වයෝ මැරිලා යනවා. සබ්බේ සත්තා මරිස්සන්ති. ඒ සියලු දෙනාගේ ජීවිතය මරණයෙන් කෙලවර වෙනවා. මරණං තං ජීවිතං. අපේ භාග්‍යතුන් වහන්සේ, අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔය කාරණේ වදාලා.
එතකොට පින්වත්නි ලෝකේ කොයි පැත්තෙන් විමසා බැලුවත් මරණය කියන දේ නොපෙනෙන තැනක් නැහැ. පෙනෙන්නෙම මරණය, පෙනෙන්නෙම අසරණ භාවය, පෙනෙන්නෙම නිරෝගී බව කියන දේ ලෙඩ දුක් ඉදිරි අවසන් වෙනවා පේනවා. යෞවනත්වය කියන දේ නාකිවියම ඉදිරි අවසන් වෙනවා පේනවා. ඒ වගේම ප්‍රිය ඇසුරේ සතුට ප්‍රියයන්ගෙන් වෙන්වීමෙන් අවසන් වෙනවා පේනවා. මුළු මහත් ජීවිතයම මරණය ඉදිරියේ අවසන් වෙනවා පේනවා. බලන්න මේ ලෝකෙ දිහා කොයිතරම් මිනිස්සු මැරිලා යනවද? මේ හොඳට ඉන්න කෙනා, නිරෝගීව ඉන්න කෙනා ලෙඩ දුකක් හැදුනට පස්සේ එයා ලෙඩ දුක් ඉදිරියේ අසරණ වෙනවා. සමාජයට තමන් හරි හම්බ කරගත්ත ධන සම්පත් සියල්ල ඒ අසනීප තත්ත්වය වෙනුවෙන් වියහියදම් කරන්න සිද්ධ වෙනවා. අන්ත අසරණ භාවයට පත් වෙනවා. ඒ වගේම කෙනෙක් තරුණ මදයෙන් යෞවන මදයෙන් මත් වෙලා තමන් ලස්සන කෙනෙක් කියලා හිතාගෙන කොච්චර හිටියත් එයා නාකි වෙන්න එයාට ඒ යෞවනත්වය, ඒ ලස්සන බව අහිමි වෙලා යනවා. ඒ වගේම අපි ප්‍රිය ඇසුරෙන් සතුට වෙනවා. අපි ප්‍රිය කරන අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ, දරුමල්ලෝ, යාළුවෝ, හිත මිත්‍රාදීන් අපි ඒ ප්‍රිය ඇසුරවල වලින් සතුට වෙනවා. නමුත් ප්‍රිවිනන්ට්නි ඒක බොහෝම ටික කාලයකට විතරයි තියෙන්නේ. හරිම తాවකාලිකයි. මොකද ඒ ප්‍රිය කෙනාගෙන් සතුටුනාට ඒ ප්‍රිය කෙනාම අපෙන් වෙන් වෙනකොට අපිට දුක උපදිනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අහස උසැති මහා කළුගල් පර්වත සිව් දිශාවෙන් පැමිණ සියලු සත්වයන් වනසා දමන පරිද්දෙන් ජරා මරණ කියන මේ උපන් සත්වයා ජරා මරණ විසින් යටකොට දමනවා කියලා. රජවරු, ගුණවතුන්, ව්‍යාපාරික ධනවතුන්, ඒ වගේම සැඩලුන් කියා මේ මරණයට ભેදයක් නැහැ. සියල්ලෝම ජරා මරණ ඉදිරියේ යට වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව හරි ලස්සනට පෙන්නලා දෙනවා පබ්බතූපම කියන සූත්‍ර දේශනාවේ. එදා භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න පසේ නදී කොසල් රජුරෝ ආවා. පසේ නදී කොසල් රජුරෝ ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහරජ මේ මහදවල් කොහේ ඉඳලා එන ගමන්ද කියලා අහුවා. ඒලා කොසල් රජුරු බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි අපි ඉතින් යම් පෘථිවි මණ්ඩලයේ දිනපු මේ ඔටුනු පලන්දපු රජවරුනේ අපිට බොහෝ යසීසුරු තියෙනවා, කාම සැප සම්පත් තියෙනවා, ජනපද තියෙනවා. ඉතින් අපට ඒ ගැන රාජකාරි තියෙනවා. ඒ රාජකාරි කරලා ඒ රාජකාරි කටයුතු බලලා එන ගමන් තමා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න හිතලා බහැ දකින්න හිතලා මේ ආවේ කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමාගෙන් හරි ලස්සන ප්‍රශ්නයක් අහනවා පින්වත්නි. බුදුරජාණන් වහන්සේ උපමාවකින් අහනවා කොසල් රජුරුවන්ගෙන් පින්වත් මහරජ බුදුරජාණන් වහන්සේ වදාළ තංකින් මඤ්ඤසි මහරජ ඉදතේ පුරිසෝ ආගච්ඡය පුරත්තිමාය දිසාය සද්දායිකෝ පච්චයිකෝ සෝතං උපසංකමිත්වා එවං අදෙය්‍ය. බුදුරජාණන් වහන්සේ අහනවා මහරජ මේ ගැන ඔබ මොකද හිතන්නේ කියලා ඇහුවා. නැගෙනහිර දිසාවෙන් විශ්වාස කටයුතු පිළිගන්න පුළුවන් වචන තියෙන පුද්ගලයෙක් ඔබ ළඟට එනවා. ඔබේ ඔත්තුකාරයෙක්, ඔබේ සේවාදායකයෙක් එනවා. එයා ඔබට හරියම විශ්වාසවන්තයි. එයා ඔබ ළඟට ඇවිල්ලා කියනවා අහෝ දේවයන් වහන්සේ දැන වදාළ මැනව මම මේ නැගෙනහිර දිශාවෙන් ඉඳලා එන්නේ. දේවයන් වහන්සේ මන් දැක්කා අහස උසට අති විශාල පර්වතයක් සියලු සතුන් යට කරගෙන එනවා. ඉතින් දේවයන් වහන්සේ වෙනුවෙන් ඔබ වහන්සේට කළ හැකි දෙයක් ඇත්නම් කළමැනව කියලා මේ විශ්වාසවන්ත කෙනා ඔබට කියනවා කිව්වා. දැන් මේ බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට මේ යම් කාරණයක් පැහැදිලි කරන්න හදන්නේ. ඒ වෙලාවේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියන මහරජ ඔය විදිහටම දකුණු දිශාවෙනොත් විශ්වාසවන්ත කටයුතු පුද්ගලයෙක් ඔබ ළඟට පැමිණෙනවා. ඒ වගේම උතුරු දිශාවෙනුත් විශ්වාස කටයුතු පුද්ගලයෙක් ඔබ ළඟට පැමිණෙනවා. මේ විදිහට සිව් දිශාවෙන් විශ්වාසවන්ත කටයුතු පුද්ගලයන් ඔබ ළඟට ඇවිල්ලා කියනවා දේවයන් වහන්සේ මේ එක් එක් දිශාවලින් අහස උසට අති විශාල පර්වතයන් සියලු සතුන් යට කරගෙන මේ දෙසට එනවා. ඉතින් දේවයන් වහන්සේ වෙනුවෙන් ඔබ වහන්සේට කළ හැකි දෙයක් ඇත්නම් කළමැනව කියලා මේ පුද්ගලයන් කියනවා. මේ විශ්වාසවන්ත කටයුතු තියෙන පුද්ගලයෝ.
පින්වත් මහරජ ඔය ආකාරව මහා භයානක අවස්ථාවක් දරුණු අවස්ථාවක් ඇති වුණොත් දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබපු ඔබ ගන්න පියවර මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. දැන් නිකමට කල්පනා කරලා බලන්න පින්වත්නි මේ උපමාව සියලු දිශාවෙන් අපිටත් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම මෙන්න අහවල් දිශාවෙන් මහා ගල් පර්වත පෙරලීගෙන එනවා කියලා බලන්න තමන් ඒ වෙලාවට මොකක්ද ගන්න තීරණය මොකක්ද ගන්න පියවර කියලා. ඒ වෙලාවේ කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේට කියනවා ඒව රූපේ මේ බන්තේ මහති මහබ්බයේ සමුප්පන්නේ දාරුණේ manussක්ඛයේ දුල්ලභේ manussත්තේ කිමස්ස කරණීයං අඤ්ඤත්ත ධම්මචර්යාය සමචර්යාය කුසල කිරියාය පුඤ්ඤ කිරියාය ආති. කොසල් රජුරෝ ලස්සන උත්තරයක් දුන්න. බලන්න කොසල් රජුරෝ කියනවා ස්වාමීනි ඔය වගේ මහා භයානක දරුණු මිනිසුන් වෙනසෙන අවස්ථාවක් ඇති වුණොත් එහෙම දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ ලැබපු මම ධර්මයේ හැසිරීම යහපතේ හැසිරීම කුසල් කිරීම පින් කිරීම හැර වෙන මොකක් කරන්නද කියලා ඇහුවා. බලන්න එතකොට මේ කොසල් රජුරෝ හරිම නුවණැති කියන්නේ. එයා කියනවා මට වෙන කරන්න දෙයක් නැහැ. මට මහා ධන සම්පත් තිබ්බත් බල සම්පත් තිබ්බත් මට ඒ වගේ ඔය දේ වළක්වන්න බෑ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට කියනවා පින්වත් මහරජ ඔබට මේ කාරණය දැනුම් දෙන්න සිද්ධ වෙනවා. ඔබට මේ කාරණය පවසන්න සිද්ධ වෙනවා. පින්වත් මහරජ ජරා මරණ දෙක ඔබව යට කරගෙන යනවා. පින්වත් මහරජ ජරා මරණ දෙක ඔබව යට කරගෙන යද්දී ඔබ ගන්න පියවර මොකක්ද කියලා ඇහුවා. බලන්න බුදුරජාණන් වහන්සේ කොසල් රජුරන්ට කියනවා ඔය ගල් පර්වත පැමිණෙනවා වගේ ඊටත් වඩා විශාල ගල් පර්වත ජරා මරණ නැමැති ගල් පර්වත වලින් ඔබේ ජීවිතය යට කරගෙන යනවා කිව්වා. බලන්න පින්වත්නි එතකොට කොයිතරම් සත්‍යයක්ද ඒක කියලා. අපේ ජීවිතත් ඒ ජරා මරණ නැමැති ගල් පර්වත වලින් වේගෙන් යට කරගෙන යනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහන්නේ ඔය විදිහට ජරා මරණ දෙක ඔබ යට කරගෙන යද්දී ඔබ ගන්න පියවර මොකක්ද කියලා. බලන්න එතකොට මේ රජතුමා පිළිතුරු දෙනවා ස්වාමීනි ජරා මරණ දෙක අපව යට කරගෙන යද්දී ධර්මයේ හැසිරීම යහපතේ හැසිරීම කුසල් කිරීම පින් කිරීම හැර වෙන මොනවා කරන්නද කියලා ඇහුවා. ඒ වගේම කොසල් රජුරෝ කියනවා ස්වාමීනි යානි තානි බන්තේ රඤ්ඤං කත්ත්‍යානං මොද්දා වසිට්ඨානං ඉස්සරිය මද මත්තානං කාමගේද පරියොට්ටිතානං කියනවා ස්වාමීනි මිහි මඩල දිනාගත්ත රජ කෙනෙකුට ඔටුනු පලන් යසයිසුරු පිරලා තියෙනවා. කාම සම්පත් වලට යට වුණු ජනපද වලට අධිපති රජ කෙනෙකුට ඇත්තුන්ගෙන් කරන යුද්ධ ඇති වෙනවා. ඒ වුණත් ස්වාමීනි මේ ජරා මරණ දෙක අපව යට කරද්දී ඔය ඇත් යුද්ධ වලින් නම් වැඩක් නැහැ ප්‍රයෝජනයක් නැහැයි කියනවා. බලන්න කොච්චර ඒ ඇත්තු හිටියත් මොන දේ තිබ්බත් ජරා මරණ වලින් අපේ යට කරගෙන යද්දී ඒ කිසි දෙයකින් වැඩක් නැහැයි කියනවා. ස්වාමීනි ඔටුනු පලං රජවරු ඉන්නවා අශ්ව සේනාවන් ඉන්නවා රත සේනාවන් ඉන්නවා ඒ වගේම පාබල සේනාවන් ඉන්නවා. ඒ වුණත් මේ ජරා මරණ දෙක අපව යට කරද්දී ඔය පාබල සේනාවන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ වගේම ප්‍රයෝජනයක් නැහැ කියනවා. වෙන මොන යුද්ධය කරලා ඒ පාබල සේනාවන්ගෙන් දිනාගත්තත් ජරා මරණ එනකොට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ දේවල් වලින් වැඩක් නැහැ කියනවා. ඒ වෙලාවේ කොසල් රජුරෝ කියනවා සන්තිකෝපන බන්තේ ඉමස්මින් රාජකුලේ මන්තිනෝ මහාමත්තායේ පහොන්ති ආගතේ පච්චත්තිකේ මන්තේහි බේදයිතුම් කියනවා ස්වාමීනි මේ රජකුලේ මන්ත්‍රීවරු මහා ඇමතිවරු ඉන්නවා. ඒ අයට හතුරොත් එක්ක කුමන්ත්‍රණය කරලා ඒ හතුරුන්ව බිඳවලා දාන්න පුළුවන්කම තියෙනවා. ඒ වුණත් ස්වාමීනි මේ ජරා මරණ දෙක අපව යට කරද්දී ඔය යුද කුමන්ත්‍රණ වලිනුත් වැඩක් නැහැ කියනවා. ප්‍රයෝජනයක් නැහැ කියන මොන දේ කරත්. ඒ වගේම කියනවා ස්වාමීනි අපේ මේ රජකුලේ රන්දිදී පිරලා තියෙනවා. අහසේ පොළොවේ ඕන තරම් වස්තුව තියෙනවා. ළඟට ආපු හතුරන් වුණත් ඒ ධනෙන් පොළඹව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වුණාට භාග්‍යතුන් වහන්සේ ඒ මොනතරම් ධන සම්පත් තිබ්බත් මොනතරම් ධනෙන් ආඩ්‍ය වුණත් මේ ජරා මරණ අපිව යට කරගෙන යද්දී ඔය ධනෙන් අපිට ධනෙනුත් වැඩක් නැහැ කියනවා. ධනයට කරන්න පුළුවන් දෙයක්
නැහැ කියනවා. ඉතින් ස්වාමීනි ජරා මරණ දෙක අපෝ යට කරගෙන යනකොට ධර්මයේ හැසිරීම හැර යහපතේ හැසිරීම හැර කුසල් කිරීම හැර පින් කිරීම හැර වෙන මොනවද කරන්න තියෙන්නේ කියලා කොසල් රජුරුව කියනවා. එතකොට බලන්න පින්වත්නි මේ ජරාව විසින් ඒ කියලා කියන්නේ අපි වයසට යනවා. අපි මරණයටපත් වෙනවා. මේ ජරා මරණ අපේ යට කරද්දී අපිට කොයිතරම් ධන සම්පත් තියෙන්න පුළුවන් කොයිතරම් පිරිස් බලයක් තියෙන්න පුළුවන් මොනතරම් පිරිස් බලය තිබ්බත් ධන සම්පත් තිබ්බත් ඥාතිත මිත්‍රාදෙන් හිටියත් මොන දේ තිබ්බත් ජරා මරණ විසින් අපේ යට කරද්දී ඒ දේවල් වලට කරන්න පුළුවන් කමක් නැහැ. බලන්න මේ පිළිතුර දුන්නේ බොහෝ ධන සම්පත් තියෙන පාබල සේනාවන් තියෙන මහා බල සම්පන්න රජ කෙනෙක්. ඒ රජ කෙනා කොසල් රජුරෝ කියන්නේ මහා බල සම්පන්න රජ කෙනෙක්. එච්චර බලයක් තිබිලත් ඒ රජුරෝ කියනවා ඒ බලයට කරන්න පුළුවන් දෙයක් නැහැ භාග්‍යතුන් වහන්සේ. ජරා මරණ අප කරා පැමිණෙනකොට කුසල් කිරීම පින් කිරීම ධර්මයේ හැසිරීම හැර වෙන මොනවා කරන්නද කියලා අහනවා. එතකොට බලන්න අපේ ජීවිතවලටත් ඒ ස්වභාවය නේද තියෙන්නේ. එහෙනම් පින්වත්නි අපි දවසින් දවස වයසට යනවා. දවසින් දවස මරණය කරා ලං වෙනවා. එහෙනම් අපි අපේ ජීවිතේට පින් දහම්මයි රැස් කරගන්න ඕනේ. හැමදාම කුසල්මයි රැස් කරන්න ඕනේ. යහපතමයි සිද්ධ කරගන්න ඕනේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒව මේතම් මහරජ අදිවත්ත මානේචතේ ජරා මරණේ කිමස්ස කරණීයං අඤ්ඤත්‍ර ධම්මචර්යාය සමචර්යාය කුසල කිරියාය පුඤ්ඤ කිරියායාති කියන මහරජ ඒක හැමම තමයි කිව්වා. මහරජ ඒක හැමම තමයි කිව්වා. ජරාව විසින් මරණය විසින් ඔබව යට කරගෙන යද්දී ධර්මයේ හැසිරීම හැර ධම්මචර්යාය යහපතේ හැසිරීම හැර සමචර්යාය කුසල කිරියාය කුසල් කිරීම හැර පුඤ්ඤ කිරියායාති පින් කිරීම හැර වෙන මොනවා කරන්නද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ මේ විදිහට වදාරලා භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට ගාථා වලින් මේ අර්ථය තවත් පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා යතාපි සේලා විපුලා නහං ආහච්ච පබ්බතා සමන්තා අනුපරියයුම් නිප්පෝටෙන්තා චතුද්දිසා ආහස උසට තියෙන විශාල පර්වත හාත්පස හැම දිශාවෙම සතුන්ව සුණු විසුණු කරගෙන පෙරලීගෙන එනවා වගේ ඒවන් ජරාච මච්චුච අදිවත්තන්ති පානිනෝ කත්තියේ බ්‍රාහ්මණේ වෙස්සේ සුද්දේ චණ්ඩාල පොක්කුසේ න කිංචි පරිවජ්ජේති සබ්බ මේවා බිමද්දති. ඔය විදියට උපන් සත්‍යාව ජරා මරණ දෙකෙන් යට කරලා දානවා. රාජවංශේ වෙළඳ කුලේ හීන කුලේ සැඩොල් කුලේ පොක්කුස කුලේ කියලා බේරිල්ලක් නැහැ. මොන කුලේ වුණත් මොන රාජවංශය වුණත් කොයිතරම් බලයක් තිබ්බත් හැම කෙනෙක්වම මේ ජරා මරණ විසින් යට කරලා දානවා. බුදුරජාණන් වහන්සේ වදාලා න තත්ත හත්තිනම් භූමින රතානන්න පත්තියා න චාපි මන්ත යුද්ධේන සක්කා ජේතුන් ධනේනවා. ඒ ජරා මරණ වලින් දිනන්න ඇත් සේනාවකට බෑ කිව්වා. රත සේනාවකට බෑ කිව්වා. පාබල සේනාවක් යොදවලවත් කුමන්ත්‍රණ යුද්ධ කරලවත් ඒ ජරා මරණ වලින් බේරෙන්න බෑ කිව්වා. කොයිතරම් ධනෙ තිබ්බත් ඒ ජරා මරණ වලින් බේරෙන්න බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්ස අත්ත මත්තනෝ බුද්දේ ධම්මේච සංඝේච ධීරෝ සද්දං නිවේසයේ. ඒ නිසා නුවණැති ධෛර්යවත් සත්පුරුෂයා තමන්ගේ යහපත දකිනවනම් ආන් ඒ කෙනා බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුව ගන්න ඕනේ කිව්වා. බලන්න බුදුරජාණන් වහන්සේ කොයිතරම් අර්ථයක්ද කොයිතරම් සත්‍යයක්ද මතු කරන්න කියලා. ජරා මරණ විසින් අපේ යට කරගෙන යනකොට මරණය විසින් අපේ ජීවිත මරණය විසින් කැඳවනකොට අපිට කරන්න තියෙන්නේ එකම එක දෙයයි පින්වත්නි. ඒ තමා නුවණැති කෙනා කරන එකම දේ තමා සත්පුරුෂයා කරන දේ තමා තමන්ගේ යහපතයා දකිනවා නම් එයා මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේව සරණ යනවා. එයාට බුදුරජාණන් වහන්සේගේ සරණ හැර බුදුරජාණන් වහන්සේගේ පිහිට හැර එයාට වෙන දෙයක් නැහැ. ඒ වගේ මෙයා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. ඒ ධර්මයේ පිහිට හැර එයාට වෙන සරණක් නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඒ ධම්මග අනුගමනය කළපු සීලවන්ත
මහා ගුණ සම්පන්න ඒ ශ්‍රාවක සංඝරත්නය මුළු හදවතින්ම සරණ යනවා. එතකොට ඒ තුන් සරණය එයා තුන් සරණේ යනකොට තුන් සරණේ පිහිටනකොට එයාට මහා පින් කෙතක් පහළ වෙනවා. එයා ඒ පින් කෙතේ පුණ්‍ය බීජ වපුරලා තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව පිහිටුවගෙන ජීවිතයට බොහෝ පින්දහම් රැස් කරගන්නවා. එයා මරණ ඉදිරියේ බය වෙන කෙනෙක් නෙමේ. එයා ලෙඩ දුක් ඉදිරියේ අසරණ වෙන කෙනෙක් නෙමේ. එයාගේ ආධ්‍යාත්මය, එයාගේ ජීවිතය, එයාගේ සිත පිනෙන් පෝෂණය වෙච්ච කුසලයෙන් පිරිච්ච සිතක්. එයා දන්නවා ජීවිතයේ යථාර්ථය. එයා දන්නවා ජීවිතයේ සැබෑ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වදාලා යෝ ධම්මචාරී කායේන වාචාය උදචේතසා ඉදේවනං පසංසන්ති පෙච්චසග්ගේ පමෝදතිති. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් කයනොත් වචනයනොත් හිතිනොත් ධර්මයේ හැසිරෙනවා නම් එයා මෙලවදීම ප්‍රශංසා ලබනවා කිව්වා. පරලොව සුගතිය ඉපදිලා සතුට වෙනවා කිව්වා. බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් යෝ ධම්මචාරී කායේන වාචාය උදචේතසා. බුදුරජාණන් වහන්සේ වදාළේ කයෙන්. කොහොමද කයෙන් ධර්මයේ ඇසිරෙන්නේ, යහපතේ ඇසිරෙන්නේ? එයා ප්‍රාණඝාතයෙන් වැළකීලා වාසය කරනවා. එයා සොරකමින් වැළකීලා වාසය කරනවා. එයා වැරදි කාමසේවනයෙන් වැළකීලා වාසය කරනවා. දිවි හිමියෙන් ওই ශික්ෂාපදය රකින්නවා. ඒ වගේම වචනයෙන් එයා බොරු කියලා කාවත් රවට්ටන්නේ නැහැ. වචනයෙන් එයා කේලම් කියලා සමගිය බිඳවන්නේ. වචනයෙන් පරුස වචන කියලා අනිත් අයගේ හිත් රිදවන්නේ. ඒ වගේම නිකන් වැඩකට නැති හිස් වචන කතා කරන්නේ. එයා කතා කරන්නේ අර්ථවත් වචනමයි. එයා වචනයෙන් යහපතේ හැසිරෙනවා. ඒ වගේම හිතිනොත් එයා යහපතේ හැසිරෙනවා. එයා අනුන්ගේ දේවල් වලට ආස කර ඉන්නේ. තරහ සිත් ඇතුව ඉන්නේ. එයා මෛත්‍රී සිතින් වාසය කරනවා. එයා ලෝභ සිත්, මසුරු සිත් දුරු කරලා වාසය කරනවා. අනුන්ගේ දියුණුව දැකලා සතුට වෙනවා. ඊර්ෂ්‍යා කරන්නේ. ඒ විදිහට එයා කයෙන් වචනයෙන් සිතින් ධර්මයේ යහපතේ හැසිරෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඉදේවනං පසංසන්ති. එයා මෙලොවත් ප්‍රශංසා ලබන කෙනෙක් වෙනවා කිව්වා. බලන්න සිල්වත් කෙනෙකුට, ගුණධර්ම වලින් පිරුණු කෙනෙකුට කවුරුත් ප්‍රශංසා කරනවා. කවුරුත් එයාගේ ඇසුරට කැමති. සත්පුරුෂයන් ඇසුරට කවුරුත් කැමති. හැබැයි ගුණධර්ම නැති, සිල්වත් නැති, කුසල් කරන්න නැති, පව් කරන අය ඇසුරට කවුරුත් කැමති නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ ධර්මයේ හැසිරෙන, යහපතේ හැසිරෙන කෙනා මෙලොවදීම ප්‍රශංසා ලබනවා. ඒ වගේම තමයි එයා පරලොව ඉපදිලත් පරලොව සුගතියේ ඉපදිලා සතුට වෙනවා කිව්වා. එයා සුගති ලෝකයක උපදිනවා, යහපත් ලෝකයක උපදිනවා. එයා එහි ඉපදිලා සතුට වෙනවා. එයා සතුට වෙනවා. ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. එයා මෙලොවත් සතුට වෙනවා පින් කරගත්ත කෙනා, කුසල් කරගත්ත කෙනා. පරලොවත් සතුට වෙනවා. කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. එයා තමන් විසින් බොහෝ සැපසලසන පින් කරගත්තා කියලා දෙලෝදීම සතුට වෙනවා කිව්වා. එතකොට බලන්න පින්වත්නි, අපේ මේ ජීවිතේ ඇත්ත දේ, යථාර්ථය, සත්‍යය, අපේ ජීවිතයේ සැබෑ ස්වභාවය අපි තේරුම් අරගෙන සිටීම තුළ අපිට ලැබෙන රැකවරණය. මොකක්ද ඒ තේරුම් ගැනීම? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසිරෙන කෙනා තමන්ගේ ජීවිතේ මේ අනිත්‍ය ගැන වැටහීමකින් ඉන්නේ. දැන් සමාජයේ බොහෝ දෙනෙක් ගත්තාම මේ මරණය ගැන කතා කරන්න කැමති නැහැ. මරණය ගැන වචනයක්වත් කතා කරන්න කැමති නැහැ. කවදාවත් මැරෙන්නේ නැති අය විදිහට තමයි ජීවත් වෙන්නේ. හැබැයි ඒ කොහොම ජීවත් වුණත් මරණය තමන් කරා යනවා. බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දේශනා කළේ මේ මරණය ගැන නිතර සිහි කරන්න කිව්වා. තමන් මැරෙන කෙනෙක් බව, තමන් වයසට යන කෙනෙක් බව, තමන් ලෙඩ වෙන කෙනෙක් බව නිතර සිහි කරන්න කිව්වා. මොකද එහෙම සිහි කරනකොට, අවබෝධයෙන් මේ ගැන සිහි කරනකොට එයාගේ ජීවිතයට බොහෝ ඵල ප්‍රයෝජන, බොහෝ යහපත් දේ ලැබෙනවා. මේ බොහෝ දෙනෙක් ජීවිතේ අමරණීයයි, මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න නිසා තමයි මේ බොහෝ පව්කම් කරන්නේ. නමුත් මේ පව් ගොඩවල් අරගෙන, පව් පොදි බැඳගෙන තම අන්තිමේට දුගති ලෝක කරා ඒ අය යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා කොතැනක කොහොම සිටියත් මරණය මගහැර යන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ පාප වර්ගයේදී දේශනා කරනවා. හරි ලස්සන ගාථාවක්. බුදුරජාණන් වහන්සේ වදාලා
න අන්තලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරම් පවිස්ස න විජ්ජතිසෝ ජගතිප්පදේශෝ යත්තටිතං නප්පස හේත මච්චු. බුදුරජාණන් වහන්සේ වදාලා යම් තැනක සැඟවිලා මරණයෙන් ගැලවෙන්න පුළුවන් නම් ඒ වගේ තැනක් අහසෙත් නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා න සමුද්ද මජ්ජේ මුහුද මැදත් නැහැ කිව්වා. න පබ්බතානං විවරං කන්දක් තුල ගුහාවක හැංගුණත් මරණයෙන් නම් ගැලවෙන්න බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා එබඳු තැනක් ලෝකේ කොහේවත් නැහැ කියලා. එතකොට බලන්න පින්වත්නි මරණයේ කාන්තේම සියලු දෙනා කරා පැමිණෙනවා. කොහේ කොහොම හැඟවිලා හිටියත් මරණයේ කාන්තේම පැමිණෙනවා. නොපැමිණ තිබෙන්නේ නැහැ. ඒ වුණාට ඒක අපි දන්නේ කොයි මොහොතකද කොතනකද කවදද කොයි අයුරින්ද තව කොච්චර කාලෙකින්ද මරණය අපි කරා පැමිණෙන්නේ කියන එක ඔබත් මමත් දන්නේ. අපි දන්නේ කොයි වෙලාවෙ අපි මැරෙයිද කියන එක, කොතැනක අපේ මරණය සිද්ධ වෙයිද කියන එක, කවදද ඒ දිනේ කියන එක අපි දන්නේ. කොයි විදිහටද ඒක වෙන්නේ කියන එකත් දන්නේ. තව කොච්චර කාලෙකින් අපිට මරණය අපි කරා පැමිණෙනවද කියලා දන්නේ. පින්වත්නි අපි දන්නේ මේ මොහොතේද හෙටද අනිද්දාද තව මාසකින්ද සතියකින්ද තව අවුරුදු කීයකින්ද අපි දන්නේ මරණය කවද දෙන්නේ කියලා. හැබැයි කොයි මොහොතේ හෝ අප කරා මරණය පැමිණෙන බව නම් ඒකාන්තයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහි කරන මේ මරණය ගැන සිහි කරන කෙනා හරි ප්‍රඥාවන්තයි, හරි නුවණැති. එයා තමන්ගේ ජීවිතය ගැන යම් අවබෝධයක් තුළ වාසය කරනවා. ඔබ අහලා ඇති සමහරට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ ලැබලා ඒ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ එක දවසක් එක්තරා ගමකට වැඩම කළා. ගමකට වැඩම කරලා ඒ ගමේ හිටපු පිරිසට බුදුරජාණන් වහන්සේ ලස්සන ධර්ම අනුශාසනාවක් කළා. ධර්මයෙන් අනුශාසනා කළා. එදා බුදුරජාණන් වහන්සේ කියලා දුන්න ධර්මය තමයි මේ මරණය ගැන. බුදුරජාණන් වහන්සේ මේ මරණය ගැන කියලා දුන්නා. අපි ඕන වෙලාවක මැරෙන්න පුළුවන්. සර්පේ දෂ්ට කරලා, එහෙම නැත්නම් කන කෑමක් විෂ වෙලා, එහෙම නැත්නම් පය පැටලා වැටිලා මොකක් හරි රෝගාබාධයක් හැදිලා මේ කුමන අයුරකින් හරි අපේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියන එක ගැන බුදුරජාණන් වහන්සේ මේ මරණානුස්සතිය නිසා වඩන්නයි කියන කාරණේ දය ගමේ උදවියට කියලා දුන්නා. ඉතින් පින්වත්නි ඔය පිරිස අතරේ අවුරුදු 7ක පුංචි දුවක් හිටියා. මේ දුවට මේ ධර්ම කාරණේ හොඳට හිතට ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවුරුදු 3ක් යනකම් මේ ගමට වැඩියේ නැහැ. අවුරුදු 3කට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ගමට යලි වඩිනවා. ඒ වැඩියට පස්සේ ගමේ පිරිස බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න එක්රැස් වුණා. ඉතින් අර පුංචි දුවටත් ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මේ ගමට වැඩියයි කියලා. දැන් බලන්න මේ පොඩි දුවගේ වයස අවුරුදු 7යි. ඉතින් මෙයාගේ තාත්තා කරන්නේ නූල් කටින රස්සාවක්. මේ කියන්නේ අර රෙදි මහන්න මේ තාත්තා නූල් වියනවා. ඉතින් තාත්තා වැඩට ගිහිල්ලා ඒ නූල් වියන කර්මාන්ත ශාලාවේ හිටියේ නූල් කටන ගමන්. ඉතින් මේ දුව තමා තාත්තට දහවලට කෑම කරන් යන්නේ. ඉතින් කෑම එක දැන් උයන ගමන් දුව කල්පනා කරනවා අනේ භාග්‍යවතුන් වහන්සේ අපේ ගමට වැඩලා දහම් දෙසන්න. අනේ බුදුරජාණන් වහන්සේව මට ඒ ධර්මය අහන්න යන්න තියෙනවා නම් බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න යන්න තියෙනවා නම් ඒත් දැන් තාත්තට මේ බත් එක අරන් යන එක පරක් වෙනවා. මම මෙතෙන්ට ගිහිල්ලා යන්න ගියොත්. හැබැයි මම මෙතෙන්ට මේක අරන් ගියොත් මට ඒ ධර්මය අහන්න බැරි වෙනවා කියලා දැන් මෙයා කල්පනා කරා නෑ මම මේ ධර්මය අහලම තාත්තට මේ බත් එක අරන් යනවා කියලා. ඉතින් මෙයා බුදුරජාණන් වහන්සේ දැන් ධර්ම දේශනා කරන තැනට යනවා. මේ අවුරුදු 7 පුංචි දුව. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාව පටන් ගන්න තිබ්බේ පිරිස වාඩි වෙලා ඉන්නවා. මේ දුව එනකොට බුදුරජාණන් වහන්සේ මේ දුව දැක්කා. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ දුව තුළ තියෙන අවබෝධයත්. බුදුරජාණන් වහන්සේ අහනවා දුව කොහෙන්දලද එන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ මේ දුව කියනවා භාග්‍යවතුන් වහන්සේ මන් දන්නේ නැහැ කිව්වා. එතකොට එතන ඉන්න පිරිස කලබල වුණා මේ දරුවා බුදුරජාණන් වහන්සේට බොරු කියනවායි කියලා. ඇයි දැන් මේ පිරිස හිතන් ඉන්නේ මෙයා මේගොල්ලෝ පිරිස කියනවා
කියන්න එපා මේ පේසකාර ගෙදර ඉඳන් එන්නේ කියලා. ඇයි මේ බුදුරජාණන් වහන්සේ ඉදිරි බොරු කියන්නේ කියලා දැන් එක එක්කෙනා කසුකුසු ගන්න පටන් ගත්තා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආන දුව කොහෙද යන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ කියන අනේ භාග්‍යතුන් වහන්සේ මම දන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවෙත් අර පිරිස අතර තිබ්බ කසුකුසුව තවත් වැඩි වුණා. මේ කෙල්ල තවත් බොරු කියනවා. කියන්න එපා මේ පේසකාර කර්මාන්තයට යන්නේ කියලා. ඇයි මේ බොරු කියන්නේ කියලා දැන් පිරිස කසුකුසු ගන්නවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ආනෝ දුව දන්නවද කියලා ඇහුවා. ඒ වෙලාවේ මේ දුව කියනවා දන්නවයි කිව්වා. දුව දන්නේ නැද්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ මේ පොඩි දුව කියනවා භාග්‍යතුන් වහන්සේ මම දන්නේ නැහැ කිව්වා. දැන් මේ බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්න ටික ප්‍රඥාවන්ත කෙනෙකුට විතරයි තේරෙන්නේ. දුව ඒ වෙනකොට පින්වත්නි අර මරණානුස්සතිය වඩලා ධර්මය අවබෝධ කරගෙන සෝතාපන්න වෙලා හිටියේ. එතන කිසි කෙනෙක් එහෙම හිටියේ නැහැ. බලන්න අර අවුරුදු 7 පුංචි දරුවා පුංචි ගෑල් ළමයා මේ ධර්මය අල්ලපු ලස්සන. එතකොට එයා මරණය ගැන සිහි කළා. ඒක බේලා බුදුරජාණන් වහන්සේ අහනවා දැන් පිරිස දැන් කසුකුසු ගන්නවනේ මෙතන. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ හැමෝටම දැනගන්න අහනවා දුව ඇයි මං කොහෙන්ද දෙන්නේ කියන අහනකොට ඔයා දන්නේ නැහැ කියලා කිව්වේ කියලා. කියනවා භාග්‍යතුන් වහන්සේ මං කොහේ ඉඳලා මේ මනුස්ස ලෝකෙට ආවද කියලා දන්නේ නැහැ. මේ මනුස්ස ලෝකෙ ඉපදුනේ මං කොහේ ඉඳන් ඇවිල්ලාද කියන එක මම දන්නේ නැහැ කිව්වා. එලා භාග්‍යතුන් වහන්සේ අහනවා දුව මං ඔයාගෙන් අහුව කොහෙද යන්නේ කියලා. එතකොට එයා කිව්වා දන්නේ නැහැ කියලා. එයි කියලා ඇහුවා. කියනවා භාග්‍යතුන් වහන්සේ මම මැරුණට පස්සේ කොහෙද යන්නේ කියන කාරණේ මන් දන්නේ නැහැ කිව්වා. කොහේ යනවද කියන එක මන් දන්නේ නැහැ කිව්වා. ඒ නිසයි මන් දන්නේ නැහැ කිව්වේ කියලා කිව්වා. ඒලාවේ අහනවා භාග්‍යතුන් වහන්සේ එතකොට දුව මන් දන්නවද කියලා අහනකොට ඔයා දන්නවා කියලා කිව්වේ. එයි කියලා ඇහුවා. කියනවා භාග්‍යතුන් වහන්සේ මම මැරෙන බව දන්නවා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා දුව මම දන්නේ නැද්ද කියලා අහනකොට ඔයා දන්නේ නැහැ කිව්වේ. එයි කියලා ඇහුවා. කියනවා භාග්‍යතුන් වහන්සේ මං කොයි වෙලාවෙ කොයි මොහොතක කොයි විදියට මැරෙයිද කියන එක මන් දන්නේ නැහැ කිව්වා. එතකොට බලන්න මේ දුව තුළ තිබ්බ අවබෝධය. එතන කිසි කෙනෙකුට ඒ අවබෝධය තිබ්බේ නැහැ. මේ දුව අර එදා බුදුරජාණන් වහන්සේ අවුරුදු 3කට කලින් ගමට වැඩලා කියලා දුන්න ධර්මය මරණානුස්සතිය වඩන හැටි මරණය ගැන සිහි කරන ආකාරය පුරුදු කළා. තමන් මැරෙන කෙනෙක් බව දැනගෙන හිටියා. ඉතින් කොහොම හරි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ වුණාට පස්සේ මේ දුව තාත්තට කෑම එකත් අරගෙන ගියා. ටිකක් පරක් වෙලා තිබ්බේ. තාත්තට නිින්ද ගිහිලා හිටියේ. තාත්තා ගාවට ගිහින් කතා කරනකොට තාත්තා ටිකක් ගැස්සිලා හැරුණා. අතේ කොහොම හරි අත වැදුනා නූල් කටින යන්ත්‍රයේ වැඩිලා එක තිබ්බ පොල්ලක් ඇවිල්ලා මේ දුවගේ ඇහි වැදිලා කොහොම හරි මේ දුව මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා මෙයා සුගතිය උපදිනවා. මෙයා මාර්ගඵල ලැබපු කෙනෙක්. කවදාවත් මෙයා සතර අපාය වැටෙන කෙනෙක් නෙමෙයි. එතකොට බලන්න පින්වත්නි මේ මරණය කියන දේ සිහි කිරීම තුළ තමන්ගේ ජීවිතයට ලැබෙන යහපත, තමන්ගේ ජීවිතයට ලැබෙන අවබෝධය, එතකොට ජීවිතයට මරණය පැමිණීම සම්බන්ධයෙන් එබඳු නිමිති කිසිවක් නැහැ. ජීවිතයේ අසවල් අවදියේ අපි මේයි. අසවල් අවදියේ අය මැරෙන්නේ නැහැ. අසවල් රෝගවලින් මරණය පැමිණේ. ඒ රෝග නොවැළඳෙන තෙක් මැරෙන්නේ නැහැ කියා හරි. වර්ෂයේ අසවල් කාලයේ මරණය පැමිණෙන්නේ කියා හරි. අසවල් කාලවල මැරෙන්නේ නැහැ කියා හරි අවධියක් කාලයක් ක්‍රමයක් පිළිබඳව කිසිම පැනවීමක් මරණයට සම්බන්ධින් නැහැ පින්වත්නි. ඇත්තේ එකම පැනවීමක් විතරයි. ඒ තමා නහිසෝ උපක්කමෝ අත්තියේන ජාතාන මීයරේ ජරම්පි පත්වා මරණං ඒවන් ධම්මා එපානිනෝ උපන් තැනැත්තාට නොමැරී ජීවත්වීම පිණිස කිසිදු උපායක් නැත්තේය. බුදුරජාණන් වහන්සේ වදාලා නාකිවී මැරී යාම යනු ප්‍රාණීන්ට උරුම වූ ධර්මතාවයයි. උපන් කෙනාට උරුම වූ ධර්මතාවයයි කියලා අපගේ භාගතුන් වහන්සේ වදාලා. ඉතින් සුගත වූ අප සම්බුදුරජාණන් වහන්සේ සල්ල සූත්‍රයේදී වදාළේ භාෂිතය කොච්චර සත්‍යයක්ද කියලා බලන්න පින්වත්නි. ලෝකය දෙස අපි හොඳට විමසලා බැලුවොත් ඕනෑම නුවණ තියෙන කෙනෙකුට පේනවා අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදුවන කිසිසේකින් මගහැර යන්න බැරි මරණය ගැන. ඉතින් මේක තවදුරටත් නුවණින් සලකන එකමයි වටින්නේ. අපි නුවණින් කල්පනා කරලා බලන්න ඕනේ මේ ජීවිත ස්වභාවය දිහා. එතකොට බුදුරජාණන් වහන්සේ තවත් ලස්සන කාරණා ටිකක් මේ ජීවිතය සම්බන්ධයෙන් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කොතරම් ප්‍රසිද්ධ වුණත් මරණය
පැමිණෙන්නේය. නොපැමිණෙන්නේ නම් නැත. බුදුරජාණන් වහන්සේ වදාලා මහා යසා රාජවරා මහා සම්මත ආදයෝ තේපි මච්චු වසම්පත්තා මාදිසේසු කතාව කාති. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහා යස පිරිවර ඇති බොහෝ ප්‍රසිද්ධව සිටි මහා සම්මතාදී මහා රාජ්‍යයෝ මහා රජවරුත් සිටියා. ඒ අයත් මරු වසංගයට ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා අපි වගේ කෙනෙකුගේ මරණය ගැන කවර කතාද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළපු කාරණේ බලන්න පින්වත්නි, කොච්චර ප්‍රසිද්ධ වුණත් කොච්චර බල සම්පන්න වුණත් මරණය නොපැමිණෙන්නේ නැහැ. මරණය කාන්තයෙන්ම පැමිණෙනවාමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුණ්‍ය ඉරිදි තිබිච්ච අය, ඒ කියලා කියන්නේ මහා ඉරිදි බල සම්පන්න අය පවා මරණයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා ජෝතියෝ ජටිලෝ උග්ගෝ මෙණ්ඩකෝ අත පුන්නකෝ ඒතේ චඤ්ඤේචයේ ලෝකේ මහා පුඤ්ඤාති විස්සුතා සබ්බේ මරණ මාපන්නා මාදිසේසු කතාවකාති. බුදුරජාණන් වහන්සේ වදාලා ජෝතිය සිටු, ජටිල සිටු, උග්ග සිටු, මෙණ්ඩක සිටු, ඒ වගේම පුන්නක සිටු කියන මේ මහා සිටුවරු හිටියා. ඒ වගේම තව මහා බල සම්පන්න සිටුවරු හිටියා. ලෝකේ මහා පින්වන්තයෝ හිටියා, ප්‍රසිද්ධ හිටියා. සියල්ලෝ මරණයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම කොයිතරම් කාය ශක්තිය තිබිච්ච අය, මේ කය කොයිතරම් ශක්තිමත් වෙච්ච හිටියද කියන්නේ ඒ කය ශක්තිමත්ව තිබ්බය කරපවා මරණය පැමිණුණා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කාලේ හිටපු ශක්තිවන්ත පුරුෂයන් ගැන වාසුදේවෝ බලදේවෝ හීමසේනෝ යුදිට්ඨිලෝ වානුරෝපියදා මල්ලෝ අන්තකස්ස වසංගතා ඒවං තාම බලෝපේතා ඉති ලෝකම්පි විස්සුතා ඒතේහි මරණං යතා මාදිසේසු කතාවකාති. බුදුරජාණන් වහන්සේ වදාලා වාසුදේව බලදේව හීමසේන යුදිට්ඨිල වානුර පියදාමල්ල යන අයත් මැරිලා ගියා කිව්වා. එතකොට ඒ කාලේ හිටපු ඒ බලවත් කාය බලය තිබ්බ පුරුෂයෝ, ඒ තරම් කාය ශක්තියක් ඇතිව සිටි, කායික හැකියාවක් නිසාවෙන් ලෝකේ නම්දරු ඒ වගේ යෝධයොත් මරණයට පත් වුණා නම් අපි වගේ අය ගැන කවර කතාද? ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා මහා ඉරිදි ඇති මහෝත්තම රහතන් වහන්සේලා පවා කය අතහැරලා ගියා, සදාකාලික වුන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා පාදං ගොට්ටක මත්තේන වේජයන්ති අකම්පයේ, පා ඇඟිල්ලෙන් වෛජයන්ති ප්‍රාසාදය කම්පා කළා උන්වහන්සේ. කවුද? මුගලන් මහරහතන් වහන්සේ. මේ බුදු සසුනේ ශ්‍රාවක සංඝයා අතර ඉරිදිමතුන්ගේ ශ්‍රේෂ්ඨය වුණත් උන්වහන්සේ. උන්වහන්සේ තමයි මේ බුදු සසුනේ දෙවැනි අගසව්, ඒ මහා මුගලන් මහරහතන් වහන්සේ. ඒ වගේ මහා ඉරිදි ඇති මුගලන් තෙරුන් වහන්සේ පවා මේ ලෝයේ පවතින ඝෝර වූ මරණය නිසාවෙන් ඒ සිංහ මුඛයට යන මුව පොවෙකුසේ තමන් වහන්සේගේ ජීවිතය අවසන් කොට පිරිනිවනට පත් වුණා. මරණය ඉදිරියේ අපි ගැන කවර කතාද? ඒ වගේම ආර්ය ප්‍රඥාවෙන් ජීවිත සනසවාගෙන වැඩ සිටි ඒ රහත් උතුමන් පවා කය අත්හැරලා ගියා, සදාකාලික වුණේ නැහැ. උන්වහන්සේලා පවා නිවනටපත් වුණා. ඒ වගේම තමා ලෝකනාතන් ඨපෙත්වාන යේ චඤ්ඤේ අත්තිපානිනා පඤ්ඤායසාරි පුත්තස්ස කලන් නාග්ගන්ති සෝලසින්. ලෝකනාථයන් වහන්සේ හැරුණකොට මේ ලෝකේ යන් සියලු සත්වයන්ගේ ප්‍රඥාව එකතු කළත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවෙන් 12 කලාවෙන් එකක් තරම්වත් වටින්නේ පින්නත්නි. ඒ වගේ මහා ප්‍රඥාවක් ඇති මේ බුදු සසුනේ පළමු අග්ග ශ්‍රාවකයන් වහන්සේත් මරණය නැමැති ධර්මතාවය ප්‍රකට කරවමින් ජීවිතය අත්හැර පිරිනිවනට පත් වුණා. අපි වැන්නෙකුගේ මරණය ගැන එනම් කවර කතාද? ඒ වගේම තමා මේ තුන් ලෝක සනසමින් වැඩ සිටි, මේ තුන් ලෝකෙට අග්‍ර වුණ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවනට වැඩියා. ඒවම් මහානුභාවස්ස යන් නාමේතම් මහේසිනා න භයේනන ලජ්ජාය මරණං වසමාගතං නිල්ලජ්ජ වීත සාරජ්ජං සබ්බ සත්තාහි මන්දනං තයිදම් මාදිසං සත්තා කතන්නාහි භවිස්සති.
මේ වගේ මහානුභාව සම්පන්න මහෝත්තම වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බයෙන් හෝ ලැජ්ජාවෙන් හෝ මරණයේ වසඟයට ගියේ නැහැ. ඒත් නිර්ලජ්ජී වූ සියලු සත්වයන් මැඩිලේ මේ සමත් වූ මේ මරණය විසින් උන්වහන්සේවත් පිරිනිවීමට සැලැස්සුවා. එතකොට අපි වැනි අයගේ මරණය ගැන කවර කතාද පින්වත්නි? ඒ වගේ මහා පුරුෂයන් පවා මරණය ඉදිරියේ මරණයට යටත් මේ විදිහට මේ කරුණ කොතරම් තිබ්බත් කොතරම් ධනවත් වුණත් පිහිටක් නැහැ පින්වත්නි. කොතරම් බලවත් වුණත් පිහිටක් නැහැ. කොතරම් ප්‍රසිද්ධ වුණත් පිහිටක් නැහැ. මේ ලෝකේ සාමාන්‍ය ජනයා දියුණුවයි අභිවෘද්ධියයි කියන කොයියම් හෝ දෙයකින් දියුණුවද පිහිටක් නැහැ මේ මරණය ඉදිරියේ. නුවණැත්තෝ නිදහස් සිතින් ඒ නිසා කල්පනා කළ යුතුමයි තමන්ගේ ජීවිතය ගැන. අර කිසිම දෙයකින් ධනයෙන් බලයෙන් කිසිම දෙයකින් මරණය මඩින්න බෑ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල මෙන්න මේ වගේ ලස්සන අවවාදයක් දේශනා කරන උන්වහන්සේ වදාලා අප්පමායු මනුස්සානං හීලයනං සුපෝරිසෝ චරේයාදිත්ත සීසෝච නත්ති මච්චොස්ස නාගමෝ. මිනිසුන්ට ඇත්තේ ස්වල්පාංශයක්. නුවණැති සත්ජනයා මේක තේරුම් ගත යුතුයි. එහෙම දැනගෙන හිස ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවන්න වෙරදරනාසේ යහපත උදෙසා වෙරදරන්න කිව්වා. කුසල් රැස් කරගන්න උත්සාහවත් වෙන්න කිව්වා. කොයි වගේද? තමන්ගේ හිසට ගිනිගත් කෙනෙක් ඒ ගින්න ඇවිලෙන්න දීලා බලන් ඉන්නේ. වෙන මොන වැඩ කර හිටියත් එයාගේ හිසට ගිනි ඇවිල්ච්ච වෙලාවට ඒ වැඩේ ඉවරලා ගින්න නිවන්නම් කියලා ඉන්නේ. ඉක්මනින් ඒ ගින්න නිවන්න අතින් පයින් ගහලා එයා ඒ ගින්න නිවන්න මයි උත්සාහ කරන්නේ. ආන් ඒ වගේ මරණය තමන් කරා එනකොට හිස ගිනිගත් එක්කේ ගින්න නිවන්න උත්සාහ කරනවා වගේ තමන්ගේ ජීවිතයට ඉක්මනින් යහපතම රැස් කරගන්න, පිනම රැස් කරගන්න, කුසලයම රැස් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මේ විදිහට මරණය සිහි කරමින් යහපතේ ඇසිරීමට වීරිය කරනකොට පින්වත්නි ජීවිතයට ලැබෙන ආනිසංස ගොඩාක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ මරණානුස්සතිය වඩන්න කියලා දේශනා කරේ. මරණය සිහි කරනකොට තමන්ගේ ජීවිතය නිවීමටපත් වෙනවා. තමන්ගේ ජීවිතයේ බොහෝ යහපත සැලසෙනවා. ඒ මරණයේ ආනිසංස කෙටියෙන් කියනවා නම් ඒ මරණානුස්සති ආනිසංස මරණානුස්සති භාවනා වැඩීමේ ආනිසංස මරණය සිහි කිරීමේ ආනිසංස තමා එයාට පින් කරන්න දහමේ යෙදෙන්න ආධ්‍යාත්මික බලය වන අප්‍රමාදය කියන දේ උපදිනවා. එයාට ඉක්මනින් පින් කරගන්න ඕනේ කියන දේ හිත තුළ උපදිනවා. ප්‍රමාද වෙන්නේ නැහැ එයා. ඒ වගේම තමයි ඊළඟ කාරණය දෝදරු වතුපිටි යාන වාහන කෙරෙහි වේවා යම් හෝ කාම සම්පත්තියක් කෙරෙහි වේවා එයාට යම් අත්හැර ගන්න අපහසුතාවයක් තියෙනවා නම් ආන් ඒක දුර වෙලා යනවා. හිතේ තියෙන ලෝභකම දුර වෙලා යනවා. මේ භවභෝග සම්පත් කෙරෙහි තියෙන ආශාව දුර වෙලා යනවා. එයාට ඕන වෙලාවක ඒ දේවල් අත්හරින්න පුළුවන්. මරණානුස්සතිය වඩන කෙනාට ලැබෙන ආනිසංසය. ඒ වගේම තමයි ඊළඟ කාරණය තුන්වෙනි කාරණේ ජීවිත තෘෂ්ණාව නැති වෙනවා. ජීවිතය ගැන තමන්ට තියෙන ආසාව නැති වෙනවා. තෘෂ්ණාවක් නැහැ යාගේ හිතේ. ඒ වගේම තමා පාපයට යටවන හිතක් නම් තමන්ගේ තියෙන්නේ. පාපයට ඇලෙච්ච සිතක් නම් තියෙන්නේ. මරණානුස්සතිය වඩන කෙනාගේ හිත පාපයට ඇලෙන්නේ නැහැ. එයා පාපයට බයයි. එයා කරන්නේ පින් දහම්මයි. ඒ වගේම තමා ඊළඟ කාරණය බොහෝ දෙයට ගිජු වෙලා එයා රැස් කරන්නේ. එයා ගිජු බවකින් ධන සම්පත් රැස් කරන්නේ. එයා තමන්ට අවශ්‍ය විදියට තමන්ට යැපෙන තියෙන විදියට සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය විදියට ධන සම්පත් රැස් කරනවා. ගිජු වෙලා වාසය කරන්නේ. එයා රැස් කරන දේ අනිත් අයට දන් දෙනවා. යහපත පිණිස යොදවනවා. ඒ වගේම තමා ඊළඟ කාරණය මසුරු මල දුරුකොට සිත සතුටින් දන් දෙන්න හැකි කෙනෙක් බවට පත් වෙනවා. මරණානුස්සතිය වඩන කෙනාගේ හිතේ මසුරු මල පිහිටන්නේ නැහැ පින්වත්නි. එයා බොහොම සදහැසිතින් මසුරු මල දුරු කළ සිතින් දන් දෙනවා. ඒ වගේම තමා මරණානුස්සතිය වඩන කෙනාගේ ජීවිතයේ අනිත්‍ය සංඥාව මේ ජීවිතයේ තියෙන අස්ථීර බව
මේ ජීවිතයේ තියෙන අනාත්ම බව තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි බව මේ ජීවිතයේ පවතින දුක්ඛ ස්වභාවය හොඳට එයාට වැටහෙනවා. අනිත්‍ය සංඥා හොඳට වැඩිලා යනවා. ඒ වගේම අනාත්ම සංඥාවත් හොඳට වැඩෙනවා. තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් කිසි දෙයක් මේ ලෝකේ නැහැයි කියන එක එයාට හොඳට අවබෝධ වෙනවා. ඒ වගේම තමයි ඊළඟ කාරණය මරණානුස්සතිය වන්න කෙනාට ලැබෙන ආනිසංසයක් තමයි මරණ මොහොතේ යක්ෂ භූතාදී කිසිවෙකුගේ පීඩා කිරීමකින් ඔහුගේ හිත මුලා වෙන්නේ නැහැ. ඔහුගේ හිත ශක්තිමත්. කිසි කෙනෙකුට ඔහුව බය කරන්න බෑ. නිර්භයව සැනසille නියුන සිතින් එයා මරණයටපත් වෙන්නේ. ඇයි ජීවිතේ කලින්ම දැක්ක තමන්ගේ ජීවිතේ යථාර්ථය. ඒ නිසා මරණ ඉදිරියේ අසරණ නැහැ, බය නැහැ. බලන්න කොයිතරම්නම් මේ පෘථග්ජන කෙනා නුවණ නැති කෙනා මරණ ඉදිරියේ අසරණ වෙනවද? මරණ ඉදිරියේ බය වෙනවද? තමන් උපයා සපයාගත් දේවල් දාලා යන්න බැරුව අඬා වැළපෙනවද? දරුමල්ල දාලා යන්න බැරුව අඬා වැළපෙනවද? ඒ විදියට අඬා වැළපෙන කෙනා මරණයටපත් වෙලා අන්තිමේට දුගති ලෝකවල ඉපදිනවා. අන්තිමේට පෙරේත ලෝකවල ඉපදිලා අන්තිමේට ඒ දරුවන්ටත් ඇවිල්ලා කරදර කරන තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා පින්වත්නි මරණානුස්සතියේ වඩන කෙනාට නිර්භයව මැරෙන්න පුළුවන්. එයා සනසිල්ලේ නිවන සිතින් මරණයට මුහුණ දෙනවා. ඊළඟ කාරණය තමයි මේ ජීවිතේ මාර්ගඵල නිවන පිණිස අවකාශයට ලැබුණ නැති වුණොත්, එයාට මේ ජීවිතේ මාර්ගඵල ලබන්න බැරි වුණත් යලි නිවන් මාගේ යෙදී හැකි සුගති ලෝකයක මෙයා උපදිනවා. එයා ඒකාන්තයෙන් සුගතියක උපදිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ තස්මා හවේ අප්පමාදං කෛරාත සුමේදසෝ ඒවම් මහානුභාවාය මරණානුස්සතියා සදා. ඒ නිසා මෙතරම් යහපතක් ජීවිතයට සලසා ගැනීමේ හැකියාව තියෙද්දිත් යමෙක් නොනැත්තෙක් වේද ඔහු නොපමාව මහත්ඵල මහානිසංස වන මේ මරණානුස්සති භාවනාවමයි පුරුදු කරන්න ඕනේ කිව්වා. මරණය ගැනමයි නිතර සිහි කරන්න ඕනේ කිව්වා. ඒ නිසා පින්වත්නි මේ මරණය කියන දේ අපේ ජීවිතයට මරණානුස්සතිය කියන දේ අපේ ජීවිතයට බොහෝ යහපත උදා කරන දෙයක්. මරණය ගැන සිහි කිරීම අපේ ජීවිතයට බොහෝ කුසල් බොහෝ යහපත් දේ ලබලා දෙන දෙයක්. ඒ නිසා පින්වත්නි අපේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න. අපේ ජීවිතේ කොයි වෙලාවෙ හරි මරණයෙන් අවසන් වෙනවා. ඒ නිසා තමන් මැරෙන කෙනෙක් බව නිතර සිහි කරන්න. තමන් කොයි මොහොතේ හෝ මරණයටපත් වෙන බව නිතර සිහි කරන්න. ඒ මරණයටපත් වෙනකොට තමන්ට මේ සියලු දේවල් දාලා යන්න වෙන බව සිහි කරන්න. ඒ නිසා තමන්ට තියෙන එකම පිහිට පිලිසරණ පින් කිරීම, කුසල් කිරීම හැර යහපතේ හැසිරීම හැර වෙන දෙයක් නැති බව නිතර සිහි කරනවා. වගේම ජීවිතයට පින් දහම් රැස් කරගන්න, කුසල් දහම් රැස් කරගන්න, යහපත් දේම රැස් කරගන්න, ජීවිතයේ පිනෙන් පුරෝගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ මුතුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට සියලු දෙනාටම වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ ලක්පිරු දායකත්ව ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරුවේ අංක 12 බෝමලුව පාර මාතලේ පදිංචි ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා පින්වත් එච්.එම්. කුසුමාවතී මහත්මිය ඇතුළු දෝදරු පිරිස සහ සහෝදර සහෝදරියන් විසින් ඉතින් මේ උතුම් ධර්ම දාණයෙන් රැස්වන සියලුම පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා. දෙදොලොවට අධිපති සක්දෙවිඳුන් සතරවරන් දිවුරුන් ඇතුළු සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියන් දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. සේක බල ධර්මයන්ගෙන් වැඩෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණේ ආරක්ෂාව ඔබ සියලු දෙනාගේම ජීවිතවලට සලසා දෙත්වා. දෙවියෝද ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම රැස්වන සියලු පුණ්‍ය ධර්මයන් කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝ සම්පත් සැලසෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වෙත්වා. ඒ වගේම රැස්වන සියලු පුණ්‍ය ධර්මයන් මීට වසර කීපයකට පෙර මිය පරලෝකීය ආර්.බී. මානින්ගමුව ස්වාමි පුරුෂයාටත් ඒ වගේම
ලග්ගල හත්වට අමුණ චමින්දපාය නිවසේ පදිංචිව සිට මීට වසර කීපයකට පෙර මියගිය විශ්‍රාමික වනසත්ව නිලධාරී එච්.එම්.පී. බණ්ඩා පියාණන්ටත් එච්.එම්. පිංචිමැණිකා මෑණියන් සහ පවුලේ මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන්වෙත්වා. දායකත්වය දරූ සියලුම පින්නතුන්ගේ නමින් නන් අයුරින් උදව්පකාර කළ සියලු පින්නතුන්ගේ නමින් අනන්ත සංසාරයේ පුරාවට මිය පරලෝකීය සියලුම ඥාතිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන්වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත මේ පුණ්‍යානුභාව බලයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, වහවහා සංසාර දුකින් අත් මිදෙත්වා. ඒ වගේම රැස්වන සියලු පුණ්‍ය ධර්මයන් දූ දරුවන්ගේ සහෝදර සහෝදරියන්ගේ පවුල්වල සියලුම දෙනාට අනුමෝදන්වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ඒ වගේම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු, රැකී ආරක්ෂා කටයුතු මේ පුණ්‍යානුභාව බලයෙන් සාර්ථක කරගන්නට වාසනාව ලැබෙත්වා. තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබෙත්වා. නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ඒ වගේම දරුවෙකු ලැබීමට සිටින දිලානි දියණියට මේ පින් අනුමෝදන්වෙත්වා. සුවසේ දරුවා බිහි කරන්නට තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදය සැලසෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත් සැලසෙත්වා. උතුම් ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. ඒ වගේම රැස්වුණු සියලු පුණ්‍ය ධර්මයන් දැනට උසස් පෙළ විභාගයට පෙනී සිටින ටී.කේ. රත්නායක, ඒ වගේම සෙව්මිනී ජයතුංග යන දියණියන් දෙදෙනාට සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ආකාශ් හේරත්, එන්.කේ. දයාරත්න යන පුතුන් දෙදෙනාට මේ පින් අනුමෝදන්වෙත්වා. තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් රැස්වන මේ සියලු පින්වල පුණ්‍යානුභාව බලයෙන් ඒ විභාග කටයුතු ජය අරගන්නට, ජීවිතය සාර්ථක කරගන්නට වාසනාව ලැබෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝ සම්පත්තේ දරුවන්ට සැලසෙත්වා. උතුම් ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. ඒ වගේම රැස්වන සියලු පුණ්‍ය ධර්මයන් කොරියාවේ සේවයේ නියුතු ඩී.එල්.ඩී. දයාරත්න පුතණුවන්ට, කටාරි සේවයේ නියුතු එම්.ඒ. තත්සරණි දියණියට, ඒ වගේම විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයිඑල් දයාරත්න පුතණුවන්ට මේ පින් අනුමෝදන්වෙත්වා. තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් රැස්වන මේ සියලු පින්වල පුණ්‍යානුභාව බලයෙන් මේ බලාපොරොත්තු වෙන සියලු කටයුතු සාර්ථක කරගන්නට වාසනාව ලැබෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝ සම්පත් සැලසෙත්වා. උතුම් ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. ඒ වගේම රැස්වන සියලු පුණ්‍ය ධර්මයන් මාර්තු මාස 8 වන දින 8 වන ජන්මදිනයේ සමරන ආන්‍යා කාවින්දි දියණියට මේ පින් අනුමෝදන්වෙත්වා. ඒ පුංචි දියණියට තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදය සැලසෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝ සම්පත් සැලසෙත්වා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දියණියක් බවට පත් වෙලා ගෞතම බුදුසසුනේ උතුම් පිළිසරණ ලබන්නට දුවටත් මේ පින් හේතු වාසනා වෙත්වා. ඒ වගේම රැස්වන සියලු පුණ්‍ය ධර්මයන් කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වාසී ලෝවාසී සියලු දෙනාටත් අනුමෝදන්වෙත්වා. ඒ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝ සම්පත් සැලසෙත්වා. ඒ වගේම රැස්වන සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ සියලුම පින්නතුන්ටත්, ඒ පවුල්වල සියලුම දෙනාටත්, නන් අයුරින් උදව්පකාර කළ සියලුම දෙනාටත් අනුමෝදන්වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝ සම්පත් සැලසෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින් හේතු වාසනා වෙත්වා. ඒ වගේම රැස්වන සියලු පින් මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සියලුම මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන්වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන්වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ පින් අනුමෝදන්වෙත්වා. නිදුක් නිරෝගී සුව දීර්ඝ සම්පත් සැලසෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය